සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ පින්වත් රෝහිත, ශිරෝමි, ඒ වගේම මිනූප පුතණුවන් සහ චාමි දියණිය යන පින්වතුන් විසින්. ඉතින් අද දවසෙත් ටොරොන්ටෝ මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ පින්වත් පිරිසගේ ඒ වැඩ සිටි මහා සංඝරුවනේ උදාර සංකල්පයක් මත, අදහසක් මත අපගේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේගේ ආශිර්වාදයෙන් සිදුවෙන ධර්ම මංගල්‍යයක්. ඉතින් පරම පූජනීය අපගේ ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අපි වන්දනා කරමු. පින්වත්නි, අපට මේ ලැබුණු උදාර මනුස්ස ජීවිතේ මේ ගෙවිල යන මත්තෙන් අපි නිතර මහන්සි ගන්න ඕන. අපේ ජීවිතේ ශ්‍රද්ධාලාභය දියුණු කරගන්න. අපේ හිත ඇතුලේ අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳව යම් වැටහීමක්, ශ්‍රද්ධාවක්, පහන් බවක් ඇති කරගන්න පුළුවන් නම් අන්නේ උත්තම ලාභය තමන්ගේ ජීවිතේ රැක ගන්න තමන් නිතර මහන්සි ගන්න ඕන. පළවෙනි කාරණේ තමයි ඊතරුවන් විශේෂ හිත පහන් කරගන්න දක්ෂ වීම. දෙවෙනි කාරණේ තමයි ඇති වුණා වූ පහන් බව, විශ්වාසය, පැහැදීම, වැටහීම රැක ගන්න තමන් උනන්දු වෙන එක. ඒ හිත තුළ උපදුනා වූ කරුණ තමයි තමන් නිවන් මගට කැඳගෙන යන්නේ. එහෙනම් නිවන් මග කරා අපි ගෙනියන්නේ කුමක් විසින්ද? තමන්ගේ හිතේම ඇති වුණු උදාර ධර්මයකින්. ඒකට මේ ධර්මයට කියනවා අපි මේ තෙරුවන් විශ්ේ යම් විශ්වාසයක්, පැහැදීමක් ඇති වුණා නම් ඉතින් තමන්ගේ හිතේ ශ්‍රද්ධාවට බීජයි. ඒ වගේ මේ ධර්ම දේශනා කරද්දී ඔබේ හිතේ අකුසල් දුරු වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒකත් මේ නිවන් මඟ විවර කළ දෙන උදාර ධර්මයක්. ඒකට කියනවා වීරිය කියලා. ඒ වගේම මේ ස්වාක්කාත සන්දිට්ඨික ධමයක් දේශනා කරනකොට ඔබේ දෙසවන් යොමු වෙනවා නම්, දෙසවන් යොමු කරගෙන මේ සිටීමේ හැකියාව තියෙනවා නම් ඒක සිහියට අයිති. අන්න ඒක නිවන් මඟ විවර කළ දෙන, නිවන් මඟ උපදවල දෙන උදාර ධර්මයක්. ඒ වගේම තමයි මේ දහමෙහිදී ඔබේ හිතේ සංසිඳීමක් උපදිනවා නම් ඒ සංසිඳීම සමාධියට අයිති. ඒක නිවන් මඟ විවර කළ දෙන උදාර ධර්මයක්. ඒ වගේ මේ දහම් කරුණු ඔබට කියලා දෙද්දී ඔබට මේ දහම් කරුණු ඔබේ ජීවිතය තුලින් තේරුම් ගන්නට පුළුවන් නම් අන්නේ වැටහෙන ස්වභාවය ප්‍රඥාවට අයිති. ආන්ගේ ප්‍රඥාව නිවන් මඟ විවර කළ දෙනවා. එන මේ ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය කියන කාරණා දෙකෙන් මේක දෙක සිද්ධ වෙනවා.
ධර්ම දේශකයා තුලත් මේක සිද්ධ වෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන්නා තුලත් මේක සිද්ධ වෙනවා. ඒතර ඒ නිසා මේ ධර්ම දේශනා කරන පිරිස තුලත් ධර්මය අහන පිරිස තුලත් එනම් මේ නිවන් මඟට විවර වන සුන්දර ධර්මයන් තමයි හිත තුල වැඩින්නේ, පුරුදු වෙන්නේ. ඒ නිසා ඔබ සතුටු වෙන්න පින්වත්නි. මේ ඔබ විවර කරලා තියෙන්නේ අන් අයගේ නිවන් මඟ විවර කරලා දෙන උදාාර ධර්මයක් උපදවා ගන්න ඕන මොහොතක්. එන අනිත් දෙවියන්ගේ මිනිසුන්ගේ සිත් සතන් වල නිවන් මඟ විවර කළ දෙන උපකාරය අනුග්‍රහය ඔබ කරනවා නම් එන සසර පුරාවට ඔබේ ජීවිතේට ඒ පින එනවා. කොහොමද එන්නේ? ඔබේ ජීවිතේ සිහි මුලා වෙලා ඉඳිද්දි ඔබේ ජීවිතේ එහෙනම් මේ නිවන් මඟ විවර කරන්න කල්යාණ මිත්‍රය ඔබට මුණ ගැස්සයි. නිවන් මඟ විවර කරවන ඒ උතුම් ධර්මයන් තමන්ගේ චිත්ත සංතානයේ උපදින අනුශාසනාව ඔබේ දේශවන් වලට යොමු කරවයි. ඒක සිදු කරන්නේ පින විසින් පින්වත්නි. එහෙනම් ඔබේ පින රැස් කළා නම් ඔබේ ජීවිතයේ උදාාර පින සසර පුරාවට පිටිපස්සෙන් එනවා. ඒක මේ තෙරුවන් විශේෂ කරගන්න නිසා ඒ උදාාර පිනේ අවසානයේ තියෙන්නේ නිවන් දකින ජාත් දක්වා මේ පින ඔබේ පිටිපස්සෙන් එන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහ කළ පින්වතුන් උදාාර පිනකුයි රැස් කරගන්නේ. උදාාර පිනක් රැස් කරගන්නේ. ඉතින් අද දවසේ මම බලාපොරොත්තු වෙන ඒ වගේ නිවන් මඟ මේ ධර්ම ශ්‍රවණයෙන් ධර්මයේ සිහි කිරීම තුළ තමන්ගේ ජීවිතේ මේ නිවන් මඟ දියුණු කරලා දෙන සුන්දර කරුණ විස්තර කරපු ලස්සන දේශනාවක් කියලා දෙන්න. මේ දේශනාවේ නම තමයි පින්වත්නි සීල සූත්‍රය. සීලය ගැන වදාළ දෙසුම. එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් මේ භික්ෂුවක් සීලයෙන් යුක්ත වේද සමාධියකින් යුක්ත වේද යම් භික්ෂුවක් ප්‍රඥාවකින් යුක්තයිද ඒ වගේම විමුක්තියකින් යුක්තයිද විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වේද මේ රහතන් වහන්සේ ගැනයි මේ කියන්නේ මහණෙනි ඒ භික්ෂුවගේ දැකීම පවා බොහෝ උපකාර කියලයි මම කියන්නේ මහණේ භික්ෂූන්ට සවන් දීම පවා බොහෝ උපකාරයයි කියලයි මා කියන්නේ මහණේ එවන් භික්ෂූන් වෙත එළඹීම පවා බොහෝ උපකාරයයි කියලයි මා පවසන්නේ මහණේ එවන් භික්ෂූන් ඇසුරු කිරීම පවා බොහෝ උපකාරයයි කියලයි මා පවසන්නේ මහණේ එවන් භික්ෂූන් සිහි කිරීම පවා බොහෝ උපකාරයයි කියලයි මා පවසන්නේ මහණේ එවන් භික්ෂූන්ට අනුව පැවිදි වීම පවා බොහෝ උපකාරයයි කියලයි මා පවසන්නේ මක්නිසාදයත් මහණෙනි එබඳු භික්ෂූන්ගේ ධර්මයේ අසා යම් කිසි කෙනෙක් ඒ වගේ භික්ෂුවකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා කාය විවේකයෙන් යුතුව ඒ වගේම චිත්ත විවේකයෙන් යුතුව කාය විවේක කියලා කියන්නේ කටයුතු අඩු කරගෙන වාසය කිරීම. චිත්ත විවේකී කියලා කියන්නේ නීවරණයන් සංසිඳුණු සිත. චිත්ත විවේකී කියන්නේ කුමක්ද? සංසිඳුණු සිත. එන මේ කාය විවේකයේ ඇති කරගෙන චිත්ත විවේකයෙන් යුක්තව මොකද කරන්නේ? ඒ දේවදෑරු විවේකයේ පාවිච්චි කරමින් හුදකලාවේ ඉඳගෙන එතකොට කාය විවේකී තියෙනවා නම් ඇත්තම නීවරණයන්ගේ සංසිඳුණු සිතක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට පිරිස මැද්දේ හිටියත් හුදකලාවේ වසන කෙනෙක්. ඕ කැලෑවක හිටියත් හුදකලාවේ වසන කෙනෙක්. බුදුරජාණන් දේශනා කරනවා ඒ හුදකලාවේ ඉඳගෙන අර අහපු බණ පද සිහි කරනවා නම් අහපු බණ පද කල්පනා කරනවා නම් අහපු බණ පද නැවත නැවත විතර්ක කරනවා නම් මහන්නේ හුදකලාවේ වශයෙන් ධර්මයේ සිහි කරද්දී අනුවිතර්ක කරද්දී අනුවිතර්ක කියන්නේ ඒ අහපු ධර්මයට අනුව විතර්ක කරද්දී එකලේ කෙනා තුල සති සම්බොජ්ජංගේ පටන් ගන්නේ ලද්දේ වේ කියනවා. එහෙනම් මේ සිහිය අවබෝධයේ පිණිස අවශ්‍ය කරන අංගයක් තමයි සිහිය කියලා කියන්නේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ දහම අවබෝධ කරගෙන මේ භවබන්ධන දුරු කිරීම පිණිස
සසර දුක් ක්ෂය කිරීම පිණිස කෙනෙක් ජීවිතයේ අවශ්‍යම කාරණාවක් තමයි සිහිය කියන කාරණේ. ඒතකොට මන්න බලන්න යම් කිසි කෙනෙක් එහෙනම් මේ සිහිය දියුණු කරන්න පටන් ගත්ත වෙනවා කියන මෙන්න මේ කාරණේ පුරුදු කරනකොට මොකද්ද? ධර්ම ශ්‍රවණය කරමින් යම් කිසි කෙනෙක්ගේ දහම් කරුණු ඒතර මේ ධර්ම ශ්‍රවණය කරගෙන මේ වාසය කරනවා කියන්නේ සිහිය පවතිනවා. ඒ සතියට උපකාර කරන අනුග්‍රහය කරන ධර්මයක් තමයි පුරුදු කරගන්නේ. ඒ වගේම තමයි අහපු දහම් කරුණ නැවත තමන් මානසිකාර කර කර වාසය කරනවා කියලා කියන්නේ. අන්න ඔහු සතිය වඩන්න පටන් ගත්තා කියලා කියනවා. එන මේ දහම් කරුණු සිහි කරන සෑම මොහොතකම මනාකොට සිත් යොමු කරගෙන ධර්ම ශ්‍රවණය කරන සෑම මොහොතකම පින්වත්නි ඔබ සිහි කරන්න ඔබ පටන් අරගෙන තියෙන්නේ කුමක්ද? සති සම්බොජ්ජංගයයි පටන් අරගෙන තියෙන්නේ. මොකද මේ ධර්මය අවබෝධ කිරීම පිණිස බොජ්ජංග ධර්ම 7ක් අවශ්‍යයි. ඒ තමයි සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය සහ උපේක්ෂා සම්බොජ්ජංගය කියන මේ කියන සප්ත බොජ්ජංග. බොජ්ජංග ධර්ම 7 කෙනෙකුගේ හිත තුළ පරිපූර්ණ වුණොත් ඒ කෙනාගේ හිත චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය ඇති වෙලා රාගින් දේශයෙන් මෝහයෙන් නිදහස් වෙලා යනවා. ඒ කියන්නේ විද්‍යා විමුක්තියටපත් වෙනවා. ඒකට අනුග්‍රහ කරන ධර්ම 7ක් තමයි මේ ඔක්කොම මානසික ධර්ම. ඒතර මේ මානසික ධර්ම 7 බලවත් වෙනවා. බලවත් වෙනකොට මොකද වෙන්නේ? විද්‍යා විමුක්තිය පිණිස තමයි පවතින්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් මේ හොඳට කන්‍යමාගෙන ධර්ම ශ්‍රවණය කරමින් එතකොට මේ අහපු දහම් පද බොහෝම සිහි කල්පනාවෙන් විමස අපි දැන් කෙනෙක් පටිච්චසමුප්පාදය අහනවා කියලා. ඔය පටිච්චසමුප්පාද සිහි කරනෝ අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇත. අවිද්‍යාව උපදින විට සංස්කාර උපදී. අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැති වේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ කියලා ඔහු සංසිඳුණු සිතින් විමසන්න පටන් ගන්නවා. සමහරට ඔබ පුටුවක වාඩිලා ඉන්නකොට, ඇඳක හාන්සි වෙලා ඉන්නකොට, සමහර කටයුත්තක් කර කර ඉන්නකොට, සමහරලාට තමන් රාජකාරී කටයුතු වලට පයින් පාරේ එද්දී තමන්ට මේ දහම් කරුණු සිහි කර කර ඉන්න පුළුවන්. සමහර අය පුරුදු වෙලා තියෙන බුදුගුණ සිහි කරන්න. නවරහදී බුදුගුණ සිහි කරනවා. ධර්මීය ගුණ සිහි කරනවා. සංඝයාගේ ගුණ සිහි කරනවා. මොකද්ද ඒ පටන් ගන්න තියෙන්නේ? සති සම්බොජ්ජංගේ පටන් ගත්ත කෙනෙක් වෙන කියනවා. එහෙම නැත්නම් ਉਹ සතර බ්‍රහ්ම විහරණයන්ගේ යම් අරමුණ සිහි කර කර වාසය කරනවා. සති සම්බොජ්ජංගේ පටන් ගත්ත වෙනවා. එහෙම නැත්නම් සතර සතිපට්ඨානයේ යම් අරමුණ සිහි කර කර ඉන්නවා. ਉਹ සති සම්බොජ්ජංගේ පටන් ගත්ත කෙනෙක් පින්වත්නි. මම මේ දේශනා කරන්නේ මේ දහම් මඟ විවර කළ මේ ධර්මය අවබෝධ කළ සසර දුක් මනාකොට ක්ෂය කරන ඒ උතුම් දහම අවබෝධ කරපු සියලු දෙනාගේ ශාස්ත්‍රු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඔබ ශ්‍රද්ධාවෙන් වාසය කරන්න මම භව දුක් ක්ෂය කරන මේ දහම වඩන කෙනෙක් කියලා. ඔබ ඒකට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහගත්තු කෙනෙක්. ඔබේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහගෙන ඒ දහමට අනුව වීරිය කරන කෙනෙක්. ඒ වගේ කෙනෙක් මරණින් මත්තේ බුදුරජාණන් දේශනා කරන ඒ ස්වභාවයේ තියාගෙන යම් කෙනෙක් මැරෙන්නේ ඔහු සෝතාපන්න නොවි කලුරිය කරන්නේ නැහැ කියනවා. මොකද කුමක් නිසාද? ඔහු භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන සීල සම්පත්තියේ පිහිටලා ඔහු ඒ දහමට අනුව සිත පවත්වන්න මහන්සි ගත්තු කෙනෙක්. ඒතර අපි තුමු කෙනෙක් අවුරුදු 80කින් මැරෙනවා. කෙනෙකුට මේ ධර්මය අහන්න ලැබෙන අවුරුදු 40කින් වගේ. සමහරට අවුරුදු 40 පුරාවට ඔහු මේ කටයුත්ත කරනවා නම් පින්වත්නි හරි අසිරිමත්. ඔහු එනම් අවුරුදු 40 පුරාවට භාග්‍යතුන් වහන්සේ සරණ කරගෙන ඒ අවබෝධය අදහාගෙන ඒ ධර්මයේ සරණ කරගෙන ශ්‍රාවක සංගරුවන අදහාගෙන සරණ කරගෙන ඔහු වාසය කරපු කෙනෙක්. එවන් කෙනෙක් හිස් අතින් මැරෙන්නේ. එහෙනම් මේ කල්ප ගානකටත් අපිට මේ නොලැබුණු උතුම් ලාභය මේ මොහොතේ ලැබුණා කියලා සතුටු වෙන්න. ඒ උදාාර ලාභය Tamanට ලැබුණා කියලා සතුටු වෙන්න.
කල්ප ගානකටත් මේ උදාර දේ අපිට කරගන්න බැරි වීම නිසායි අපි සතර පාය මහගෙදර කරගෙන හිටියේ පින්වත්නි. ඒතර බුදුරජාණන් දේශනා කළා යම් කලක සති සම්බොජ්ජංගේ වඩයිද එකල සති සම්බොජ්ජංගේ වැඩිමින් පරිපූර්ණත්වයට පත් වී යනවා කියනවා. ඔහු එසේ සිහියෙන් වාසය කරන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔහු මේ ධර්මයේ විමසලා ධර්මයේ හොඳට සිහි කරලා ඔහුගේ සිහිය යම් ප්‍රමාණයකට දැන් දියුණු වෙලා තියෙන්නේ. දැන් බලන්න සමහර කට්ටිය ඉන්නු ඉස්සර ධර්ම ශ්‍රවණය කරද්දී නිරන්තරයෙන් හිත හරීමේ අරමුණු වල යනවා. නමුත් ඔහු නොපසුබස්නා උත්සාහයෙන්, වීරියෙන්, ශ්‍රද්ධාවෙන් දිගින් දිගට නැවත නැවත ධර්ම ශ්‍රවණය කරනකොට නැවත නැවත දවස පුරාවට උපෝසථ සීලයේ සමාදන් වෙලා ඒ ධර්ම ශ්‍රවණය කරමින් කාලයක් ඉන්නකොට ඒ හිත দমনය වෙලා අර ධර්ම ශ්‍රවණයට හිත නතු වෙන ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. එහෙනම් ඔය කියන්නේ ඔහුගේ සතිය පිහිටන්න පටන් අරගෙන ධර්මයේ මුල් කරගෙන. ඒ ධර්මයේ මුල් කරගෙන ඇති වෙච්ච දැන් ඔබම කල්පනා කරලා බලන්න මුල් කාලේ සමහර විට ධර්මයේ ගහනකොට හිත හැමතිස්සෙම විවිධ අරමුණු වල දුවනවා. සමහරට මේ අවුරුදු 10ක් 10ක් ඒ වගේම 20ක් බණ අහපු කට්ටිය ඉන්නවා. ඒ අය බණ අහා ඉන්නකොට කාලයක් ඒ අයගේ හිත ධර්ම ශ්‍රවණය තුර නතු වෙලා තියෙන්නේ. ඉස්සර වගේ විවිධ අරමුණු වල දුවන්නේ. සමහර අය මාත් එක්කම කියලා තියෙනවා. ඉස්සර සිල් වැඩසටහනට ආවම වාඩිලාවත් ඉන්න බෑ කියනවා. ඉස්සර සිල් වැඩසටහනට ආවට පස්සේ ඉතින් බොහෝ වෙලාවට සක්මන් කර කර ඉඳලා කාලයක් බණ අහවම පුරුදු වෙලා සමහර දැන් අවුරුදු 5ක් 6ක් යනකොට ඒ අයට පැයක් එකමාර සුවසේ බිම් වාඩි වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් එක ඉරියව්වෙන් ධර්ම ශ්‍රවණය කරගෙන මේ පැය පුරාවට පැය එකමාර පුරාවට යම් ප්‍රමාණික පහසුවකින් ඉඳීමේ හැකියාවක් උදා වෙලා තියෙනවා. එහෙනම් අපිට තේරෙනවා පින්වත්නි ඒ කිනාගේ සිත මේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරන දහමට නතු වෙලා තියෙන්නේ. සතුටු වෙන්න. එහෙනම් සිහිය පිහිටලා තියෙන යම් ප්‍රමාණයකට. දැන් පිහිටපු සිහියෙන් ඔහු ධර්ම ශ්‍රවණය කරනවා. පිහිටපු සිහියෙන් ඔහු ධර්මයේ විමසනවා. දැන් පිහිටපු සිහියෙන් ධර්ම ශ්‍රවණය කරනකොට පිහිටපු සිහියෙන් ධර්මයේ විමසනකොට ප්‍රඥාවෙන් විමසනකොට ප්‍රඥාව දැන් මේ ධර්මයේ අහපු ධර්මයේ තේරුම් ගන්න හසුරවනකොට මනමින් විමසීමකට පැමිණෙනකොට ආන්නේ කෙනා බුදුරජාණන් දේශනා කරනවා ඒ කෙනා ඒ ක්‍රමයට සකස් වෙනවා කියනවා. එහෙනම් මේ සිහිය දියුණු වෙනකොට මොකද වෙන්නේ? දැන් හිතන්න ඔහු ඔන්න චතුරාර්ය සත්‍ය අහනවා. දුක නම් වූ ආර්ය සත්‍ය. ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, ශෝක දුකයි, පරිදේවයේ දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු වීම දුකක්, යම්පිච්ඡන්න ලැබතම්පි දුක්ඛං කියන මේ දහම් පරයය අහලා තියෙන්නේ දැන්. අහලා විමසලා තියෙන්නේ. දැන් ඔහු මේක තේරුම් ගැනීම පිණිස සී කල්පනාවෙන් තමන්ගේ ජීවිතේ කටයුතු කරනවා. කටයුතු කරද්දී ඔන්න ගෙදර කාලයක් ඉඳලා කෙනෙක් ගෙදරින් වෙන් වෙලා යනවා. හිතට දුකක් හට ගන්නවා. ඔහුට අන්න ප්‍රඥාවෙන් එකපාරට කල්පනාවට එනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍යයට දේශනා කළේ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා මේ තියෙන්නේ එහෙනම් මේ දුක තමයි. එහෙනම් අතීතෙත් අපි මේ දුක වින්දා. එහෙනම් අනාගතෙත් ආයේ අපි ඉපදුනා කියලා කියන්නේ එහෙනම් මේ ප්‍රියයන්ගෙන් වෙන්විදි මේ විදිහේ දුකටපත් වෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා කියලා. අන්න ඔහු අහපු දහමට අනුව තමන්ගේ ජීවිතයේ විඳින සිදුවෙන දේවල් වලට ගලප කල්පනා කර කර ඉන්න ස්වභාවයටපත් වෙනවා යා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහන්නේ යම් කලක ඒ විදිහට සිහි කල්පනාවෙන් වාසය කරමින් ඒ ධර්මයට අනුව ප්‍රඥාව හසුරවනවා නම් මනවින් මේ ප්‍රඥාව හැසිරවීමට පැමිණෙනවා නම් එකලන්නේ කෙනා ධම්ම විජය සම්බොජ්ජංගය වඩන්න පටන් ගත්තා කියලා කියනවා. එහෙනම් මේ දුක නම් වූ ආර්ය සත්‍ය අහපු කෙනා ඒ තමන්ගේ ජීවිතයේදී ඒ මොහොතේ දුක ස්පර්ශ වෙනකොට ඒ ධහමට අනුව ගලපන්න තමන් දක්ෂ වෙන්න ඕන. ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට දුක හට අරගෙන සමහරට සති ගණන් තියෙනවා. දවස් ගණන් තියෙනවා. එතකොට එයාට තේරුම් අරගෙන ඉන්න පුළුවන් නම් මේක තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කියලා අන්න ඔහු ධම්ම විජය පටන් ගත්ත කෙනෙක්.
ඊළඟට කවුරු හරි අප්‍රිය දෙයක් සමග එකතු වෙලා ඉනකොට Tamanට පීඩාවක් තියෙනවා. අර සිහි කල්පනාවෙන් ඉන්න කෙනාට අර දහම තේරෙනව නම්, දහම සිහි වෙනව නම්, මේක තමයි බුදුරජාණන් දේශනා කළේ අප්‍රිය දේවල් සමග එකතු වුණාට පස්සේ දුක හට ගන්නවා කියලා. එහෙනම් මේ ආර්ය සත්‍ය නේද මේ පවතින්නේ? එහෙනම් අනාගතේ ඉපදුනොත් එහෙම එහෙනම් මේ අප්‍රියයන් සමග එකතු වෙනකොට මේ වගේ දුක් විඳින සිද්ධ වෙනව නේද කියලා ඌ අනාගතය ගැන සිතනකොට, අනාගතය ගැන සිතලා දුක නම් වූ ආර්ය සත්‍ය ගලපලා බලනකොට එන අනාගතයේ උපතක් පිණිස හිතේ නොයල්මක් ඇති වෙන පටන් ගන්නවා. ওই විදියට විමසන කෙනා අන්න ධම්මවිජය සම්බොජ්ජංගේ පටන් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා පින්වත්නි. ඒ වගේම කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ සමහරලාට ඔබ යම් යම් දේවල් වලට කැමැත්තෙන් ඉන්නවා. සමහරට කැමැත්තෙන් ඉන්නකොට ඒ දේවල් නොලැබීම නිසා මොකද වෙන්නේ? තමන් හිතේ ශෝකය හට ගන්නවා, දුක හට ගන්නවා, අඬා වැටීම් තියෙනවා. සමහරට රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්නවා. අදාළ රැකියාව ලැබෙන්නේ නැහැ, දුක හට ගන්නවා. යම් පිච්චන් නලබත්තම්පි දුක්ඛ. සමහරලාට සමහර කෑම බීම කන්න ආසාවෙන් ඉන්නවා. ඒක ලබා ගන්න විදියක් නැහැ. හිත දුකටපත් වෙනවා. යම් පිච්චන් නලබත්තම්පි දුක්ඛ. ඒ වගේම තමයි සමහර කට්ටිය ජරාවටපත් නොවී ඉන්න ආසයි. මේ ඇඟ වියපත් වෙන්නේ නැත්නම් ආසයි. නමුත් වියපත් වෙනවා, දුකටපත් වෙනවා. ඒ වගේම ලෙඩ වෙන ඕන. ආසයි ලෙඩ නොවී ඉන්න. නමුත් ලෙඩ වෙනවා, දුකටපත් වෙනවා. ඒතර බලන්න එහෙනම් මේ තමන්ගේ හිත යම් යම් දෙයකට කැමතිද ඒව නොලැබෙද්දි හිත දුකටපත් වෙනවා. ඒතර ඒ අවස්ථාවේදී කෙනාට අර අහපු දහම් කරුණු ඒ අවස්ථාවේදී ගලප ගන්න පුළුවන් නම් මේ තමයි බුදුරජාණන් දේශනා කරපු යම් පිච්චන් නලබත්තම්පි දුක්ඛං කියන්නේ මේක තමයි කියලා තමන්ට ඒ වෙලාවේ සිහි වෙනවා නම්, ඒ වෙලාවේ තමන්ගේ ජීවිතේට ගලප ගන්න පුළුවන් නම් ආන්නේ ස්වභාවය ඒ ස්වභාවය දිනු කරනකොට වැඩෙන්නේ කොහොමද? ධම්මවිජය සම්බොජ්ජංගය. ඒතකොට යම් කිසි කෙනෙක් ඔන්න සමහරවිට අසනීප වෙනවා. අසනීප වෙලා සමහරට ඇඳට වැටෙනවා. සමහරවිට ඒ වෙලාවට සමහරලාට තමන් බලන කිසි කෙනෙක් ඉන්නේ නැහැ. දුකටපත් වෙනවා. එකතැන වෙලා සමහරලාට සති ගණන් මාස ගණන් ඉන්න වෙනවා. දැන් මේ දවස්වල කොරෝනා වෛරසයෙන් මුළු ලෝකෙම ඇවිල්ලි ගිහිල්ලා තියෙන්නේ. බියටපත් වෙලා තියෙන්නේ. දුකටපත් වෙලා මේ ඉන්නේ. ඒතර මේ අවස්ථාවවලදී සිහි කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඒක තමයි දේශනා කළේ. මේ ව්‍යාධිය කියලා කියන්නේ දුකක්. ඒක ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍යයක් කියන්නේ කොහොමද? මේ ලෝකේ හැම කෙනෙකුට උරුම දෙයක් ඒක. අන්නේ ඒ අදාළ වෙලාවේදී ඒ කරුණ සිහි කර ගනිමින් තමන්ගේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය ගලප බලන්න පුළුවන් නම්, එහෙම නැත්නම් පටිච්චසමුප්පාද විමසන්න පුරුදු වෙච්ච කෙනෙක් ඒකට අනුව ගලපලා බලන්න පුළුවන් නම්, පංච උපාදානස්කන්ධය අනුව ජීවිතේ දිහා බලන්න පුරුදු වෙච්ච කෙනෙක් ඒකට අනුව ඒ අවස්ථාවට ගලපලා බලන්න පුළුවන් නම්, ආයතන අනුව විමසන්න පුරුදු වෙච්ච කෙනෙක් ඒකට අනුව ජීවිතේ ගලපලා බලන්න පුළුවන් නම්, කුසල් අකුසල් තේරුම් ගන්න මහන්සි ගත්ත කෙනෙකුට මේ Tamanට ඒ විදිහට ගලපලා බලන්න පුළුවන් නම් අන්න ඔහු ධම්මවිජය සම්බොජ්ජංගේ පටන් ගත්ත කෙනෙක්. බුදුරජාණන් දේශනා කරන ওই විදිහට දිගින් දිගටම ඔහු මේ ධහමට අනුව සිහි කල්පනාවෙන් ඉඳගෙන ඒ වෙලාවේදී ඒ ධහමට අනුව කල්පනා කර කර ප්‍රඥාව හසුරුවනවා නම් ධම්මබොජ්ජංගේ වැඩි වැඩි යනවා කියනවා. ක්‍රමක්‍රමයෙන් වැඩිලා පරිපූර්ණත්වයටපත් වෙලා යනවා කියලා භාග්‍යතුන් දේශනා කරනවා. හරිම අසිරිමත් එතකොට. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මේ උදේ නැගිට වෙලාවෙ ඉඳලා රැය නිින්දට යනකම් අත්විඳින තියෙන අපේ ජීවිතේ තියෙන ප්‍රශ්න. මෙතුවක්කල් ප්‍රශ්නේ තිබුණේ ඒ ප්‍රශ්නය මේ සදාතනික සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු සසර දුක් ක්ෂය කරන දහමකට ගලපලා හිත තුළ උපදින කෙලෙස් දුරු කරන්න දක්ෂ නොවීමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර බලන්න මේ දහමට අනුව ගලපලා පුරුදු වෙන්න දක්ෂ වෙච්ච කෙනාට හරි ලස්සන සිදුවීමක් වෙනවා. මොකද්ද? ඒ තමයි එතකොට මේ දේවල් මුල් වෙලා අප්‍රියයන් සමග එකතු වෙද්දී ද්වේෂයක් ඇති වෙනවා. ඒ ද්වේෂයෙන් හිත ටික ටික නිදහස් වෙන්න පටන් ගන්නවා. ඔහු දන්න දැන් ද්වේෂයක් ඇති කරගෙන වැඩක් නෑ මේක. මේක සදාතනික දහමක්. ප්‍රියයන්ගෙන් වෙම්මෙත් දුකක් ඇති වෙනකොට සමහරට ද්වේෂයටපත් වෙනවා. නුරුස්සන ගතිය වෙනවා. මුලාවට හිත යට වෙලා යනවා. ඒ අර අකුසල් වල හිත වැළඳ ගන්න ස්වභාවය නැති වෙලා යන පටන් ගන්නවා. එයි මේක සදාතනික දහමක්. අඬන ස්වභාවය නැති වෙලා යන පටන් ගන්නවා. සදාතනික දහමක් කියලා එයාට කල්පනා වෙච්ච නිසායි.
ඒත් බලන්න ඊයර අකුසල් වලට හිත ගලන එක නැති වෙලා අර සදාතනික දහම තේරුම් අරගෙන උපේක්ෂාවකින් යුතු ජීවිතය ගත කරන සිහි කල්පනාවෙන් ජීවිතය ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. හරි අසරිමත් මේ සම්බුද්ධ ශාසනයක ශ්‍රාවකයන් වහන්සේලා. දැන් බලන්න දවසක් බුදුරජාණන් වහන්සේ කාලේ විසාකා මහෝපාසිකාව හරි පුදුමයි. දැන් මේ සෝතාපන්න කෙනෙක්. මේ සෝතාපන්න කෙනෙක් වුණත් මේ දුක නම් වූ ආර්ය සත්‍යය තමන්ගේ ජීවිතේට නිතර නිතර ගලපලා නැත්තම් සිහිමුලා වෙන්න පුළුවනි. දැන් විසාකාවට ඒ වගේ සිද්ධියක් වුණා. කුමක්ද? දවසක් ගෙදර මිනිපිරියක් නැති වුණා. ඉතින් අවසන් කටයුතු කරලි ඉවරලා පින්වත්නි සුදු මල් ඔළුවේ ගවසගෙන කොණ්ඩේ තෙමාගෙන කාලි චාරිත්‍රයක් ඒක භාග්‍යතුන් වහන්සේන් තැනට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇයි විසාකාව? අනි ස්වාමීනි මගේ ප්‍රිය වඩන ප්‍රිය මනාප මිනිමිරියක් නැති වුණානේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් දැනගත්තා මෙයා සිහිමුලා වෙලා ඉන්නේ කියලා. නමුත් මෙයාගේ සිහි පිටවන හරි ලේසි. භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් විසාකාව ඉතින් ඔබ කැමතිද මේ සවැත් නුවර යම් තාක් පිරිස් සිටීද? ඒ පිරිස් ප්‍රමාණයටම ඔබට ධර්මුණු පුරව ලැබෙනවට කැමතිද කියලා ඇහුවා. අනේ ස්වාමීනි කොච්චර ශෝධද කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාවෙනි මේ සවැත් නුවර දවසකට කී දිනක් විතර මැරෙනවද? ඊට විසාකාව කියනවා ස්වාමීන් දවසකට 10 දිනක්, සමහර දවසට 9 දිනක්, සමහර දවසට 5 දිනක්, සමහර දවසට එක්කෙනෙක් අනිවාර්යෙන් එක්කෙනෙක් නම් මේ සවැත් නුවර මිය යනවාමයි කිව්වා. ඉතින් විසාකාව ඒ මැරෙන කෙනා දැන් ඔබේ දරුවෙක් නම් එහෙනම් ඉතින් මේ අඬල ඉවරයක් නැහැනේ. අඬල දොල්ල ඉවරයක් නැහැනේ. එහෙම කියද්දිම විසාකාවගේ හිත ප්‍රඥාවේ පිහිටියා. හිතේ ශෝකේ දුරු වෙලා ගියා. අඬන ස්වභාවය සංසිඳිලා ගියා. හරි ආශ්චර්යයි මේ වැඩි ප්‍රඥාවක් හිත තුළ තියෙනවා නම්. හිත තුළ ශෝකේ දුරු කරන්න හරි ලේසි. හිත අකුසලයට යන ස්වභාවය දුරු කරන්න හරි ලේසි. දැන් බලන්න මේ ලෝකේ සමහර මිනිස්සු මේ දුක නම් වූ ආර්ය සත්‍යයට අදාළ දේවල් ස්පර්ශ කරද්දී සමහර අය වයසට ගිහිල්ලා ඒ දුක දරා ගන්න බැරුව මිනිස්සු සියදී හානි කරගන්නවා. ඒතර එතෙන්ටපත් වෙන්නේ කොමක් නිසාද? දුක නම් වූ ආර්ය සත්‍යයට අනුව තමන්ගේ ජීවිතය ගලපලා නැති නිසායි. සමහර අය අසනීප වෙලා නිසා ඒව දරා ගන්න බැරුව සියදී හානි කරගන්නවා. සමහර අය මේ ප්‍රියයන්ගෙන් වෙන්වෙදි දරා ගන්න බැරුව සියදී හානි කරගන්නවා. සමහරට ඒ ස්වභාවයන් දරා ගන්න බැරුව සමහර තරුණ දරුවෝ සමහර අය විට ඔන්න තරුණ කාලේ යාළු වෙලා වෙන් වෙද්දි ඒව දරා ගන්න බැරි වෙනකොට සමහරලාට අර කොල්ල විසින් කෙල්ලත් මරාගෙන මැරෙනවා. ඒ වගේ මානසිකත්වයටපත් වෙන්නේ එන මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා ආර්ය සත්‍යයක් කියලා ඒ තමන්ගේ ජීවිතේදී ඒක වඩල නැති නිසායි. හරි ආශ්චර්යයක් තියෙනවා පින්වත්නි. ඒ ජීවිතේ තමන්ගේ ජීවිතේදී ඒ අවස්ථාවේදී ඒ දුක නම් වූ ආර්ය සත්‍යයට අදාළ දේවල් ස්පර්ශ වෙද්දී ඒක දුක නම් වූ ආර්ය සත්‍යයටම සිහි කර ඉන්න පුරුදු වෙච්ච කෙනාට වාසනාව උදා වෙනවා. ඒ වගේ ආවේගශීලී ගති දුරු කරලා දානවා. කලබල වෙන ගති දුරු කරලා දානවා. හිත කඩා වැටෙන ගති ඉක්මනින්ම දුරු කර ගැනීම භාග්‍ය උදා වෙනවා. එහෙනම් මේ භාග්‍ය උදා වෙන්නේ එහෙනම් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ යම් ප්‍රමාණයකට වැඩිමත් එක්කයි. ඒතර බුදුරජාණන් දේශනා කළා එකල භික්ෂුවගේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩිමින් සම්පූර්ණත්වයටපත් වෙලා යනවා කියනවා. ඒතර බලන්න එහෙනම් අපේ ජීවිතයේ මේ අකුසල් කියන දේවල් උපදින්නේ. එහෙනම් මේ දුක නම් වූ ආර්ය සත්‍ය ස්පර්ශ කරද්දී මේක ආර්ය සත්‍යයක් කියන අවබෝධය නැතිවීම නිසාමයි. ඒ නැති වෙද්දිම හිත තුළ අකුසල උපදින පටන් ගන්න. හොඳට බලන්න සිහි කල්පනාවෙන් ඉඳලා. සිහි කල්පනාවෙන් ඉඳලා බලද්දි හැම දෙයක්ම තේරෙනවා මේ දුක නම් වූ ආර්ය සත්‍ය දේවල් නිසාමයි අපේ හිතවල අකුසල් උපදින්නේ. ඒ දුක නම් වූ ආර්ය සත්‍යයක් විතර තමන්ගේ ජීවිතේ ගලපන්න බැරි වෙච්ච නිසායි. ඒ නිසා බලන්න මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙකුට උදාාර ජීවිතයක් ලබා ගැනීමේ වාසනාව උදා වෙනවා. කුමක්ද? අකුසල් දුරු කරන, කුසල් වඩවන සුන්දර කල්පනාවක් මේ බුද්ධ ශාසනයක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට ඇති කරනවා. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයාගේ ජීවිතවලට ප්‍රඥා ලෝකයෙන් ආලෝකමත් කරන්නේ තථාගතයන් වහන්සේලා.
ඒ ප්‍රඥා ලෝකේ ඇති කරගත්තු ශ්‍රාවකයා නිවන් දකින ජාති දක්වාම සුවපත් වූ සිතින් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. අකම්පිත සිතින් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. අටලෝ දහමෙද්දී නොසැලෙන සිතකින් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ ලෝකේ ස්වභාවය තමයි පින්වත්නි මේ අටලෝ දහම කියන එක. ඒතර මේ අටලෝ දහම ඉදිරියේදී කම්පා නොවන හිතක් හදා ගැනීම කියන එක තමයි ශ්‍රාවකෙක් කළ යුත්තේ. ඒ උදාර ජීවිතේ බිහි වෙන්නේ තෙරුවන් සරණේ පිහිටලා මේ දහමට අනුව තමන්ගේ ජීවිතේ ගලපලා වාසය කරන්න පුරුදු වෙච්ච කෙනාටයි. ඊළඟ බුදුරජාණන් දේශනා කළා ওই විදියට පින්වත් මහණෙනි ශ්‍රාවකයා ඒ අවස්ථාවේදී තමන්ගේ ජීවිතේ දුක නම් ආරි සත්‍ය ස්පර්ශ කරනකොට එහෙම තමයි පටිච්චසමුප්පාද මුල් කරගෙන හරි යම් දහමකට අනුව තමන්ගේ ජීවිතයට ගල්පලා තමන්ගේ හිතේ කෙලෙස් දුරු කරන මාවත විවර කරගත්තොත් අන්න ඒ විදිහට මනස හසුරවන්න පුරුදුනොත් එහෙම ඔහු වීරිය පටන් ගත්තු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. වීරිය පටන් ගත්තා කියලා කියන්නේ කොහොමද? එතකොට ඒ විලා එහෙම පුරුදු වෙච්ච කෙනා හිතේ තමයි ආවේගශීලී බව මඩින්න පුළුවන් හැකියාව එහාට තියෙනවා. ආවේගශීලී බව මඩින්න පුළුවන් ඔහුට. ඒ වගේම තමයි හිතේ උපදින ද්වේෂය මඩින්න පුළුවන් ඔහුට. දැන් සමහර අය ඉන්න හරි පුදුමයි. දැන් සුනාමි කාලේ සමහර මිනිස්සු සුනාමියට බැන බැන ඉන්නවා. ගම් වතුර ආවම ගම් වතුරට බැන බැන ඉන්නවා. සමහර අය අපිත් එක්කම කියලා තියෙනවා ඉතින් ඉපදීමක් ඇති කල්ලි ස්වාමීනි මේ ගම් වතුර කියන නැත්තනක් නැන්නේ. සුනාමි කියන එක කොයි වෙලාවෙ එන්න පුළුවන්ද? ජරාව කියන එක කොයි වෙලාවෙ තමන්ගේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙනවද? මරණය කියන එක කොයි වෙලාවෙ සම්බන්ධ වෙයිද දන්නේ නැහැ. රෝග පීඩා කියන එක ඉතින් ජීවිතයේ ස්වභාවයක් නෙම කියලා හොඳට ධර්මයට අනුව සිහි කරලා කල්පනා කරලා වාසය කරන අය ඉන්නවා. මට මතකයි ඒක මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ එක අම්ම කෙනෙක් හිටියා. ඊයම කැන්සර් මේ රෝගයකින් පෙළලා හිටියේ. ඉතින් මේ ධර්මයේ කාලයක් අහලා ඒතර අම්මාට ගොඩාක් අසනීප වුණා, අමාරු වුණා, මරණාසන්න වුණා. ඒතර මට කෝල් එකක් දීලා කිව්වා අනේ ස්වාමීනි මට පුළුවන් නම් මේ වෙලාවේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය සිහි කළ දෙන්න කිව්වා. පංච උපාදානස්කන්ධය අනාත්මය සිහි කළ දෙන්න කිව්වා. පංච උපාදානස්කන්ධය දුකයි කියන කාරණේ මට සිහි කළ දෙන්න කිව්වා. මම ඒ වෙලාවේ පිරිත්‍යක් කියන්නේ හැදුවේ. නමුත් එයාමකෝ සාදු සාදු පිරිත් කියන එකත් හොඳයි කිව්වා. නමුත් වඩා වටින දේ මට පංච උපාදානස්කන්ධය ආදීන සිහි කළ දෙන එකයි කිව්වා. මම ඊට පස්සේ විනාඩි 45 පැයක් විතර මෑණියන්ට පංච උපාදානස්කන්ධය ආදීන සිහි කළ දුන්නා. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ ඒ කියන්නේ බ්‍රිස්බේන් ප්‍රදේශේ එතකොට මට ධර්ම දේශනාවකට යන්න වෙලා තිබුණා. ඒ ගෙදරම මම ඊට පස්සේ ධර්ම දේශනාවට යනකොට මුලින්ම ගියේ හොස්පිටල් එකට. හරි පුදුමයි. මම යනකොට නාහෙන් එක බටයක් ගහලා මේ උගුරෙන් තව බටයක් ගහලා මුත්‍රා මාර්ගයට තව බටයක් දාලා අර ඔක්කොම දාලා තියෙද්දි බොහෝම සිහි කල්පනාවෙන් ඇඳේ වාඩි වෙලා ඉන්න පළඟ බැඳගෙන මාත් එක්ක පැයක් එකමාරක් විතර දහම් කතාව කළා. පිරිත් කිව්වා. හොඳට සිහි කල්පනාවෙන් වාසය කළා. තනියම මේ බට ටිකත් ඔක්කොම අරගෙන මේ වැසිකිළියට කැසිකිළියට යනවා. ඒතර යාම කියනවා ස්වාමීනි මට නම් ඉන්න ඉච්ච ලොකු බලාපොරොත්තුවක් නැහැ. නමුත් මම මේ දවස් දෙකක් හරි මම මේ රැඳෙන්දී හරි ඉන්නේ. තව කෙනෙක් මේක දැකලා මේ ධර්මීය අසිරිය දකිනවා නම් මේ ධර්මීය අසිරියයි කියලා. මට ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව කිව්වා. මේ වෛද්‍යවරියක්. ඒක බලන්න කොච්චර මේ දහම තේරුම් අරගෙන ඒත් මාත් එක්ක නිතර කතා කළේ මේක තමයි ස්වාමීන් වහන්සේ ජීවිතයේ ස්වභාවය. ඉපදිච්ච කෙනාට ලෙඩවීමක් නොලබනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් දේශනා කළා තියෙනවා. ඉතින් මම මේ ලබලා තියෙන ඒ ලෙඩවීම නේද? මරණයටපත් වෙන්න මරණයටපත් වීම නිදහස් වෙන්න බෑ කියලා භාගතුන් හා දේශනා කළා තියෙනවා. ඉතින් මම මේකට නේද ළඟා වෙලා තියෙන්නේ. මට නම් කිසිම බයක් කිසිම තැති ගැනීමක් නැහැ කිව්වා. ගෙදරයිට පණිඩේ කියලා තුන අඬනව නම් මේ කිට්ටුවට එන්නත් එපා කියලා. බලන්න කොච්චර කල්පනාවෙන් වාසය කළාද කියලා. කොච්චර ඒ චතුරාර්ය සත්‍ය තමන්ගේ ජීවිතේට ගලපලා සිහි කළ වාසය කළාද කියලා. එවන් උදාාර ජීවිත බිහි වෙනවා නම් අද වගේ යුගයක බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු ශ්‍රාවකයෝ කෙසේ යද්ද පින්වත්නි? කෙසේ යද්ද? ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය තමන්ගේ ජීවිතේට ගලප සිහි කර වාසය කරන්න. බලන්න එතකොට ඒකින මේ මෑණියන්ගේ හිතේ මේ අසනීප තත්ත්වයට යට වෙලා බලන්න සමහර අය ඉන්න මේ අසනීප තත්ත්වයට යට වෙලා ගෙවල් වල අයටත් කෑ ගහ
මාව කොහොමද හරි සුව කරන්න ඉක්මනට මොනවා හරි කරන්න කියලා කෑ ගගහ වාසය කරනවා. ඒ මෑණියෝ එහෙම නෑ. මරණය බලාපොරොත්තුෙන් හිටියා. මරණය බලාපොරොත්තුෙන් ඉන්නවා. කුමක් නිසාද? අකුසල් සංසිඳිලා තියෙන ලෙඩවීම ඉදිරියේදී. මරණය අභියස බයක් නැතිව තැති ගැනීමක් නැතුව අකුසල් සංසිඳුණු හිතින් වාසය කළේ. ඉතින් ඒක කරගත්තේ කොහොමද? චතුරාර්ය සත්‍ය ජීවිතේ ගලපගත්තු නිසා. බුදුරජාණන් දේශනා කළා. එතකොට එහෙනම් ඒක න වඩලා තියෙන කුමක්ද? අන්න විරිය සම්බොජ්ජංගේ වඩපු කෙනෙක්. මහන්නි යම් කලක ධර්මීය ප්‍රඥාවෙන් තමන්ගේ ජීවිතයට ගලප විමර්ශනයක් ඇද්ද? අන්නේ විමර්ශනය කරන කෙනා විරිය සම්බොජ්ජංගේ පටන් ගත්තු කෙනෙක් කියනවා. එහෙනම් ඒ තැනදී අකුසල් හටගන්න එක ඔහුගේ ජීවිතේ නැති වෙන පටන් ගන්නවා. පින්වත් මහණනි ඔය විදිහට විරිය සම්බොජ්ජංගේ වැඩිවීමෙන් පරිපූර්ණත්වයටපත් වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉන සතිය වැඩෙන්නේ ওই ක්‍රමයටයි. ධම්මවිජය වැඩෙන්නේ ওই ක්‍රමයටයි. වීරිය වැඩෙන්නේ ওই ක්‍රමයටයි. වෙන ක්‍රමයකට වැඩින්නේ නැහැ පින්වත්නි. ඊළඟ දේශනා කරන මහණනි යම් කලෙක පටන්ගත් වීරිය ඇති භික්ෂුවට තමයි කියනෝ හිත ඇතුලේ නිරාමිස ප්‍රීතිය උපදින පටන් ගන්නෙ. හරි අසරිමත්. දැන් අර චතුරාර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය ආයතන ඒ අවස්ථාවේ මේ මොහොත ජීවිතේට ගලප ඉන්නකොට අකුසල් දුරු වෙනවා. අකුසල් දුරු වෙනකොට මොකද වෙන්නේ? හිත ඇතුලේ නිරාමිස ප්‍රීතිය උපදින පටන් ගන්නවා. අන්න බුදුරජාණන් දේශනා කළා අන්නේ කෙනාගේ ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න පටන් ගත්තු කෙනෙක් කියනවා. දැන් මේ ප්‍රීතිය හිත ඇතුලේ බලවත් වෙනකොට ප්‍රීතිය දියුණු වෙලා යනකොට ප්‍රීති සම්බොජ්ජංගේ වැඩිවීමෙන් පරිපූර්ණත්වයටපත් වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊළඟ දේශනා කළා යම් කාලයක පින්වත් මහන්නි ප්‍රීතිමත් සිතින් ඒ කෙනා වාසය කරනකොට හරි ආශ්චර්යයක් වෙනවා පින්වත්. මොකද්ද? කය සැහැල්ලු වෙනවා කියනවා. ප්‍රීතිමත් සිතින් ඉන්නකොට සිත සැහැල්ලු වෙනවා කියනවා. එහෙනම් මේ ප්‍රීතිමත් සිතනුයි ඒක කලේ. එහෙනම් සතිමත් වූ සිතින් ධම්ම විජයට ගෙනාව ධම්ම විජයට පත් වෙච්ච සිතින් වීරියට ගෙනාව වීරියට පත් වෙච්ච සිතින් ප්‍රීතිමත් බවට ගෙනාවා ප්‍රීතිමත් බවට පත් වෙච්ච සිතින් මොකද වෙන්නේ? කායික මානසික සැහැල්ලුවට ගේනවා. එක ධර්මයකින් තව ධර්මයක් උපද්දනවා. ඒ ධර්මයෙන් ඊළඟ ධර්මයක් උපද්දනවා. ඒ ධර්මයෙන් තමයි තමන් ආරක්ෂා කරන්නේ. භාගතුන දේශනා කළා ඔය විදිහට සිත කය ටික ටික සැහැල්ලු වෙනකොට අන්නු පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න පටන් ගත්තු කෙනෙක් කියනවා. දැන් ඒතර මේ පස්සද්ධි සම්බොජ්ජංගේ වැඩිවීමෙන් පරිපූර්ණත්වයටපත් වෙන්නේ කොහොමද? අර ධම්ම විජයමයි. ධම්ම විජය තුල නැවත නැවත රැඳිලා ඉන්නකොට අකුසල් දුරු වෙවි යනවා. අකුසල් දුරු වෙවි යනකොට ප්‍රීතිමත් වූ මනසේ බලවත් වෙනවා. ප්‍රීතිමත් මනස බලවත් වෙනකොට මොකද වෙන්නේ? කයි මනසේ පස්සද්ධිය සම්පූර්ණ බලවත් වෙලා යන පටන් ගන්නවා. ඒ කායික මානසික සැහැල්ලු බලවත් එයාගේ. භාග්‍යතුන් දේශනා කළා ඔය විදියට කය මනස සැහැල්ලු වෙනකොට කය සැපවත් වෙන්න පටන් ගන්නවා කියලා. සැහැල්ලු තියෙන කෙනාට තමයි කියන සැපේ උපදින්න පටන් ගන්නෙ. ඒක නිරාමිස් සැපයක්. ඇඟපත සියල්ලම යාගේ ශරීරයේ සම්පූර්ණයෙන්ම සැහැල්ලු වෙලා තියෙන්නේ සැපවත් වෙලා තියෙන කොයි වෙලාවෙත් එතකොට. ඒක සැපවත් වූ කය තියෙන කෙනාට හිත මොකද වෙන්නේ? සමාධිමත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහන්නි යම් කලක සැහැල්ලු කයින් යුතුව වාසය කරනකොට හිත සමාධිමත් වීමක් ඇද්ද? පින්වත් මහණෙනි ආන්නේ සමාධිමත් හිත තමයි කියනවා සමාධි සම්බොජ්ජංගේ පටන් ගත්තා කියන එකට පූර්ව අංගය. එතකොට සමාධි සම්බොජ්ජංගේ ඔය විදියට ටික ටික බලවත් වෙලා හිත ඇතුලේ ප්‍රීතිය බලවත් වෙලා මේ හිසේ සිට දෙපොළොස් දක්වාම තමන්ගේ ප්‍රීතිය පතුරවලා ප්‍රීතිය බලවත් කරලා ප්‍රීතිමත් වූ මනසක් ගොඩනගලා සමාධිය බලවත් කරගන්න පුළුවන් කියනවා. ඒ සමාධිමත් හිතෙන් දැන් ඒ කියන සමාධි සම්බොජ්ජංගේ වඩලා සමාධි සම්බොජ්ජංගේ පරිපූර්ණත්වයටපත් කරගන්නවා කියලා භාග්‍යතුන් දේශනා කරනවා. ඊළඟ දේශනා කරනවා පින්වත් මහණනි ඒ සමාධිමත් හිතින් ඔහුගේ හිතේ හටගත්තු ප්‍රීතියට කායික මානසික ඇති වෙච්ච සැහැල්ලුවට යට වෙන්න දෙන්නේ නැතුව ප්‍රීතිමත් මනසටත් යට වෙන්න දෙන්නේ නැතුව ඔහු බොහොම සිහි කල්පනාවෙන් මදහත් සිතින් වාසය කරනවා කියලා කියනවා. දැන් සමහර අය ඉන්න ප්‍රීතිය ඇතුණා සැහැල්ලුව ඇතුණා ඒකට හිත යට වෙනවා.
යට වෙච්ච ගමන් උපේක්ෂාව වැඩෙන්නේ නැහැ පින්වත්නි. ඒක ප්‍රීති මනසක් ඇති වෙනවා. දැන් බලන්න ඔබේ මේ ධර්ම ශ්‍රවණය කරනකොට හිත සතුට වෙනවා කියලා. ඒ සතුටට යට වෙලා යට වෙච්ච කෙනාට මොකද වෙන්නේ? එක පාට ධර්ම ශ්‍රවණේ නැති වෙලා යනවා. ඔබේ හිත පිහිටන්නේ එතෙන්ට. ඒක තමයි මේ ප්‍රීතිය යට වෙනකොට සිදුවෙන දේ. නමුත් ඒකට කෙනෙක් ඉන්නවා ප්‍රීතියට හිත යට වෙන්න දෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණයට මේ අවධානය තියාගෙන වාසය කරනවා. ආන් ඒ වගේ තමයි. සිත කය සැහැල්ලු වෙලා ප්‍රීතිමත් මනසක් ගොඩනගෙනකොට ප්‍රීතියට හිත යටවත් වෙන්නේ මදහත් සිතින් සමාධි සුවය විඳිනවා. මදහත් සිතින් සමාධි සුවය විඳිනවා. අන්න එහෙම වාසය කරනකොට උපේක්ඛා සම්බොජ්ජංගේ පටන් ගත්තා කියලා භාගතුන් දේශනා කරනවා. යම් කලයක පින්වත් මහන්නේ ওই විදිහට උපේක්ෂාව ටික ටික වැඩි ගිහිල්ලා ජීවිතේ උපේක්ෂා සම්බොජ්ජංගෙන් පරිපූර්ණත්වයටපත් වෙනවා කියනවා. මහණෙනි මේ සප්ත බොජ්ජංග ඔය අයුරින් යම් කිසි කෙනෙක් වැඩූ කල්ලි බහුල කළ කල්ලි බොහෝ කොට වැඩූ කල්ලි ප්‍රතිඵල 7ක් බලාපොරොත්තු වෙන්න කියන කුමක්ද? මෙලෝදී අරහත්ත්වයට සියලු ආශ්‍රව දුරු කළා අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. මෙලෝදී අරහත්ත්වයටපත් වෙන්නේ නැත්තම් මරණ කාලේ අරහත්ත්වයටපත් වීම සිද්ධ වෙනවා කියනවා. ඉතින් මෙලෝදී අරහත්ත්වයටපත් නොවේ නම් මරණ කාලේත් අරහත්ත්වයටපත් නොවේ නම් එකල්ලි පහක් වූ සංයෝජන ධර්ම දුරු කළ දාලා අන්තරා පරිනිබ්බායි කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ඒතර අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ ඔහු මරණයටපත් වෙනවා. නමුත් සුද්ධාවාසයේ දෙවියන් අතර උපදින්න පෙර ඔහු පිරිනිවිල යනවා. අන්තරා පරිනිබ්බායි. ඉතින් මෙලොවදීම භාගතුන් දේශනා කරන අරහත්ත්වයටපත් වෙන්නේ නැත්තම් මරණ කාලේ අරහත්ත්වයටපත් වෙන්නේ නැත්තම් ඕරම්බාගේ සංයෝජන පහ දුරු කළේලා අන්තරා පරිනිබ්බාය කෙනෙක් වෙන්නේ නැත්තම් එකල්ලි ඕරම්බාගේ සංයෝජන පහ දුරු කිරීමෙන් උපහච්ච පරිනිබ්බාය කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනවා. ඉතින් මෙලොවදීම කලින් අරහත්ත්වයටපත් නොවි ওই විදිහට උපහච්ච පරිනිබ්බාය වෙන්නේ නැත්තම් අසංකාර පරිනිබ්බාය කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ඒ කියන්නේ මේ අනාගාමී කෙනෙක් සුද්ධාවාසී ගියාට පස්සේ ඒ තැන්වලදී පිරිනුවම් පාන යම් ස්වභාවයක් ගැන මේ විස්තර කරන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කළා ওই විදිහට අසංකාර පරිනිබ්බාය කෙනෙක් වෙන්නේ නැත්නම් ඔහු සසංකාර පරිනිබ්බාය කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ඔහු සසංකාර පරිනිබ්බාය කෙනෙක් වෙන්නේ නැත්නම් උද්දංසෝ තකනිට්ඨගාමි. ඒ කියන්නේ ඔහු අකනිටා බඹලෝ කියන්නේ පිළිවෙලින් අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට. අවිය ලෝකේ කාලයක් ඉන්නෝ එතනින් අතප්ප ලෝකයට යනවා අතප්ප ලෝකේ කාලයක් ඉන්නෝ සුදස්ස ලෝකයට යනවා සුදස්ස ලෝකෙන් කාලයක් ඉන්නෝ සුදස්සී වල ඉන්නෝ සුදස්සී වලින් ඔහු අකනිටාවට ගිහිල්ලා අකනිටාවට ගියපු සැනින් ඒ තියෙන ඕරම්පාගේ සංයෝජන පහ දුරු කළා දාලා පිරිනිවන් පානවා කියලා කියනවා. ඒතර බලන්න මේ ස්වභාවයට හිතපත් කරගන්නවා. එහෙනම් බලන්න මේ සසර දුකින් ඈතර කිරීමේ ඒ දුර්ලභ භාග්‍ය උදා වුණේ තමන් වීරියෙන් මහන්සියෙන් ධර්ම ශ්‍රවණය කරමින් ධර්මයේ විමසමින් තමන්ගේ ජීවිතය තුළ උපදවා ගන්න මහන්සි ගන්න සිහිය නිසායි. ඒ වගේම මේ සිහිය ඉපදුණු ශ්‍රාවකයා ඒ දහම් කරුණ වලට අනුව තමන්ගේ ජීවිතයේ මේ මොහොතේදී ගලපලා ප්‍රඥාවන්තව ජීවිතය ගත කරන්න පුරුදු වෙච්ච නිසායි. එහෙනම් මේ සසර දුක් ක්ෂය කරන්නේ කෙනෙක් විසින් නෙවෙයි සසර දුක් ක්ෂය කරවන්නේ දහමක් විසින්. ඒක සතිය කියන්නේ දහමක් පින්වත්නි. ධම්මවිජය කියන්නේ දහමක්. වීරිය කියන්නේ දහමක්. ප්‍රීතිය කියලා කියන්නේ දහමක්. පස්සද්ධිය කියලා කියන්නේ දහමක්. ඒ වගේම සමාධිය කියලා කියන්නේ දහමක්. උපේක්ෂාව කියලා කියන්නේ දහමක්. මේ පරම ගම්බීර ධර්මයන් හතක් මේ තියෙන්නේ. ඒතර මේ පරම ගම්බීර ධර්මයන් හත යම් කිසි කෙනෙක්ගේ ජීවිතය තුළ වැඩුණොත් අන්නේ වැඩිච්ච කෙනාට සියලු දුක් ක්ෂය කිරීමේ දුර්ලභ භාග්‍ය උදා වෙන මේ ජීවිතේම මේ ජීවිතේ එක් කරගන්න බැරුණොත් එහෙම සමහර මරණාසන්න මොහොතේ එක් කරගන්න. මරණාසන්න මොහොතේ කරගන්න බැරුණොත් එහෙම සසරේ කවදා හරි දවසක උහුට මේ දේශනාවට අනුවන් තියෙන්නේ ඔහු සුද්ධාවාසී ගිහිල්ලා පිරිනුවම් පාන කෙනෙක් බවට පත් වෙනවා. අපි හිතමු ඔහුට සුද්ධාවාසී යන අනාගාමීන් බැරුණා කියලා ඔහු කවදා හරි දවසක සසර දුක් ක්ෂය කරගන්න ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක කරන්නේ Taman විසින් නෙවෙයි. Taman වීරියෙන් Taman තුල උපදවාගත්තු ධර්මයේ විසින් කරන දෙයක්.
ධර්මයක් විසින් මේක කරන්නේ. මේ කාරණේ නිතර තේරුම් ගන්න ඕන. ඒ නිසා කලබල නොවි දහමක් තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න, දියුණු කරගන්න මේ දුර්ලභ බුද්ධ ශාසනයේ පෙළඹෙන්න මහන්සි ගන්න ඕන. වීරිය කරන්න මහන්සි ගන්න ඕන. ඒ වෙනුවෙන් අප්‍රමාදී වෙන්න මහන්සි ගන්න ඕන. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ උතුම් දහමෙන් සැනසෙන්නට මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. කාරුණික පින්වත්නි, අද දින වස්සාන ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා සපුවට සම්බන්ධ පින්වත් රෝහිත ශිරෝමි මිනූප පුතුණුවන් සහ චාමී දියණිය යන පින්වතුන් විසින්. ඉතින් මේ පින්වතුන් විසින් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පින්වත් සියලු දෙනාටමත් පරම පූජනීය ගුරු දෙවියන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා. දෙවියෝද උතුම් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දෙවියන් වහන්සේට, මහමෙවුනා අසුපවාසී ලෝකවාසී මහා සංඝරුවනට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකයන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් දහමින් සැනසෙන්න මේ රැස් කළ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ සියලු දෙනා නමින්, පවුල්වල සියලු දෙනා නමින්, උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ පින්වත් රෝහිත ශිරෝමි මිනූප පුතුණුවන් සහ චාමි දියණිය ඇතුළු කොරෝනා රෝගයෙන් පෙළෙන ශ්‍රී ලංකා වාසී, කැනඩා වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාටත්, ඒ පවුල් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.